එහෙමනම් අපි බලමු අපිට වරින් වර මේ පාඩම්වලදී මම රෝඩි ආප්තෝපදේශ ප්‍රස්ථා පිරුළු චත්‍ර පද මෙන්න මේවා පිළිබඳ නිදර්ශන සහිතව කතා කරනවා. එතකොට ඔය චත්‍ර පද කියන එක තමයි අද මම මේ මුලින්ම ගන්න හදන්නේ. මේ මොකද එදා මම ඔබට පන්තියට ආව දවසේ මේ චත්‍ර පද පිළිබඳව විස්තරාත්මක විග්‍රහයක් කළා. ඒ නිදර්ශන අද මම නැවත ලියා ගන්න දෙන්නේ නැහැ. ඒත් නොපැමිණි අයට චත්‍රපද ගිලිහෙන හින්දා මම එදා කියපු චත්‍රපද ටික වාක්‍ය ටික මම නැවත කියනවා. එදා තරම් විස්තර කරන්නේ නැහැ. මේ චත්‍රපද කියලා කියන්නේ වචන ගොඩකින් කියන දේ තනි වචනයකින් කීම. වචන ගොඩකින් කියන දේ. මම එදා ලියා ගන්න දුන්නා එක් නැලි ගොඩ ಜಾති ද්‍රෝහියෙකි කියලා. මේ එක් නැලි ගොඩ කියන නිලමේ ಜಾති ද්‍රෝහියෙක්. ඕකේ චත්‍රපදේ තමයි ಜಾති ද්‍රෝහියා. දැන් ඕක විස්තර කළොත් කොහොමද? ස්වකීය ಜಾතියට ද්‍රෝහිකම් කළ පුද්ගලයා සමානයි ಜಾති ද්‍රෝහියා. කැප්පෙටිපොළ සිහි කරන ස්මාරකය තවම සාදා නැත. ස්මාරකය තමයි චත්‍රපදය. කෙනෙකු සිහි කිරීම සඳහා ඉදිකරනු ලබන සංකේතය ඔන්න කෙටි වචනේ ස්මාරකය. එතුමා උගත් කෙනෙකු වූ අතර ජාත්‍යන්ධයෙක් වූයේය. එතුමා උගත් කෙනෙකු වූ අතර ජාත්‍යන්ධයෙක් වූයේය. මේ ජාත්‍යන්ධයා කියන්නේ ඉපදෙනෙකුටම ඇස් දෙක නැහැ. ඒක තද්දිතයක්. හේ තරමක් මුකරි පුද්ගලයෙකි. මේකේ මුකරි තමයි චත්‍රපදේ. ඒක විස්තර කරන්න හැදුවොත් මං එදා ලියා ගන්න දුන්නා බොහෝ දක්ෂ ලෙස කතා කරන පුද්ගලයා. අපේ ගුරුතුමා පරෝපාකාරයට කැමතිය. විස්තර කළොත් පරෝපාකාරය කියන චත්‍රපදේ ඒකේ තියෙන්නේ අන්‍යයන්ට උපකාර කිරීම. තනිපදේ පරෝපාකාරය. ඔහුගේ කතාවෙන් අපි පුනර්ජීවනයක් ලැබුවෙමු. නැවත නැගිටීමක් තමයි මේ චත්‍රපදයේ දිගට ගත්තොත්. හේ සුද්දා වෙත ගොස් සියල්ල පාපොච්චාරණය කළේය. එයා සුද්දා ළඟට ගිහිල්ලා තමා කරපු වැරදි ගැන දීර්ඝ විස්තරයක් කළා. තනි වචනේ පාපොච්චාරණය. බුරුමයේ හමුදා පාලනය අත්තනෝමතිකය කියන වචනේ තමයි චත්‍රපදේ. ඒක දික් කළොත් මිසරයේ බුරුමයේ සමාවෙන්න බුරුමයේ හමුදා පාලනය හින්දා ගිය සතියේ පුංචි දුවෙක් හමුදාව විසින් මරා දැම්මා. නීතිය කැඩේ. තනි වචනේ අත්තනෝමති. හෙතෙම ඔහුගේ අදහස් විද්වංසනය කළේය. විද්වංසනය කියන එකේ තේරුම මං කියලා දුන්නා එදා. මම මොකක් හරි අදහසක් කිව්වම ඒ සියල්ල අකා මකා දාලා මාව පරාජය කරන වණන් ඒකේ තනි වචනේ විද්වංසනය.
අංකිත පදවල තේරුම අපි ලිව්වෙමු. මේ අංකිත පද කියලා කියන්නේ ඉරි ඇඳි පද. යටින් කළු කරලා පද, යටින් ඉරක් ගහපු පද, යටින් ඉස්මතු කරපු පද. අන්න ඒකේ තනි වචනේ තමයි අංකිත පද. මේක පුතාලා නිතර පාවිච්චි කරන්නේ highlight කියන වචනේ. අන්න එතකොට ඔබට පේනවා ඇති highlight කියන්නේ ඉස්මතු කරන. කරණවැමියා මගේ කොණ්ඩය කැපුවේ. කරණවැමියා කියන්නේ කර කියන්නේ දැලිපිහිය. දැලිපිහියෙන් වැඩ කරන තැනැත්තා. ඔන්න තනි වචනේ කරණවැමියා. අපි ඒකමතිකව ඔහුව හෙලා දුටුවෙමු. ඒකමතිකව කියන්නේ ඡන්දෙන් තොරව. තනි වචනේ ඒකමතිකව. මඩුගල්ලේ නිලමේ සදාකාලික වීරයෙකි. මම මේ දෙන වාක්‍ය ටික ඔබට ඊළඟ මාසයේ ලැබෙන පොතට මන් දාලා දෙනවා. එඳ ඔය අලුතෙන් ඉන්න දරුවෝ මේ ගැන කලබල වෙන්න එපා. මඩුගල්ලේ නිලමේ සදාකාලික වීරයෙක්. සදාකාලික කියන්නේ විශ්වය පවතින තාක්කල් මඩුගල්ලේ වීරයෙක්. මේ වසංගතයට වසංගතය කවදා කෙලවර වේද? ඔන්න වචනේ වසංගතය මෙන්න දික් කරනවා. මේ අතෙන් හෝ නහයෙන් හෝ හුස්ම ගැනීමෙන් හෝ බෝවෙන්නා වූ මේ දරුණු රෝගය. කෙටි වචනේ වසංගතය. එයා මහ චපල කෙනෙක්. එයා මහ චපල කෙනෙක් කියලා කියන්නේ විශ්වාස කරන්න බැරි කෙනෙක්. ඔන්න මං එදා කතා කරපු ඡත්‍රපද අද අලුතෙන් ආපු අයටත් නැවත මතක් කළා. මං අද ඊළඟට ගන්නේ මේ ආප්තෝපදේශ කියන පාඩම. මේ ආප්තෝපදේශ අපිට ජීවිතයටත් ඕන, විභාගවලටත් ඕන. ආප්ත කියන්නේ පුතේ උගතාට. ආයනු, අල්පයනු, තයනු. උපදේශ. ආප්ත උපදේශ එකතු කරාම ආප්තෝපදේශ. අපි මාතෘකාව ලියන්න ඕන ආප්තෝපදේශ කියලා. එහෙම ලියලා යටින් ලියන්න ඕන ලියමු ආප්ත යනු ආප්ත යනු උගතාය. ආප්ත යනු උගතාය. උගතාය. උගතෙකු විසින් ප්‍රකාශ කළ උගතෙකු විසින් ප්‍රකාශ කළ උපදේශ ආප්තෝපදේශය. ආප්තෝපදේශය.
එතකොට අපි දන්නවා මේ උගත්තු ප්‍රකාශ කරන ඒවා තමයි ආප්තෝපදේශ කියලා කියන්නේ. අපිට ඕනනම් වාක්‍ය හදලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මතකයේ තියෙන කෑල්ල ලිව්වත් ඇති. අපි එක කියලා ලියනවා අනිච්චාවත සංඛාරා. අනිච්චාවත සංඛාරා. දැන් මේක පුතාලා දූලා දැකලා ඇති මලගෙවල් වල ගහලා තියෙනවා. අනිච්චාවත සංඛාරා. දැන් මේක බුදුහාමුදුරුවෝ කියපු දෙයක්. ඒක බුදුන් වහන්සේ දේශනා කළා අනිච්චා අනිත්‍යයි වත ශරීරය සංඛාරා මේ සියලු සංස්කාරකයෝ අනිත්‍යයි. අනිච්චාවත සංඛාරා මේ සියලු දේවල් නිට්ටය නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ ඇත්ත අදත් අපි මලගෙවල් වලදී ඔය ලියාගත්තු අනිච්චාවත සංඛාරා කියන එක පුතාලා දැකලා තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ තමයි දේශනා කළේ. හැබැයි අපි පුතාලා දැකලා ඇති ඒ ගහලා තියෙන පෝස්ටර් යට බුදුන් වහන්සේ කියන වචනේ දාලා නැහැ. දෙක වය ධම්මා සංඛාරා. වය ධම්මා සංඛාරා මේකත් පුතාලා මලගෙවල් වල තමයි දැකලා තියෙන්නේ. වය ධම්මා සංඛාරා. වය කියන්නේ විනාශය. ධම්මා කියන්නේ ස්වභාවය. සංඛාරා කියන්නේ සංස්කාරකයෝ. සියලු සංස්කාර ධර්මයෝ විනාශ වෙන සුළුය. බුදුන් වහන්සේ ස්ථීරවම කිව්වා කිසි දවසක ලෝකයට මේ මනුෂ්‍ය ජීවය සදාකාලික කරන්න බෑ. වය ධම්මා සංඛාරා අනිච්චාවත සංඛාරා. දැන් මේ විද්‍යාව යන වේගය දිහා බලනකොට ඔබට හිතෙන්න පුළුවන් ඕක වෙනස් කරයිද? බුදුන් වහන්සේගේ ඔය ප්‍රකාශය වය ධම්මා සංඛාරා අනිච්චාවත සංඛාරා කිසි දිනක ඒ දෙක වෙනස් වන්නේ නැහැ. අපි ලිව්වේ දෙකයි පුතේ. එක අනිච්චාවත සංඛාරා දෙක වය ධම්මා සංඛාරා. තවත් අපි ඒ වගේ ටික ජනප්‍රිය එකක් ගමු. පේමතෝ ජායති සෝකෝ. පේමතෝ ජායති සෝකෝ. පේමතෝ ජායති සෝකෝ. දැන් පේමතෝ ජායති සෝකෝ කියලා කියන්නේ ප්‍රේමය සදාකල් දුකයි. දැන් මේ බුදුන් වහන්සේ කියපු මේ ප්‍රකාශය දැන් දේශනා කළත් අවුරුදු 2500ක්. ඒ තාම අපිට හම්බ වෙලා නැහැ ප්‍රේමය දුකක් නොවේ කියන කෙනෙක්. අපි බොරුවට කියයි. අපි කාගෙන් හරි උදේ ඇහුවම කොහොමද වාසදේශ? හොඳින් ඉන්නවා. ඒක අපිට දැන් පුරුදු කරලා. අපි දැන් ගිරවා වගේ කොහොමද ජීවිතේ? නියමයි. ඒත් ඒක ඇත්ත නෙමෙයි. බුදුන් වහන්සේ කිව්වේ ප්‍රේමතෝ ජායති සෝකෝ. ප්‍රේමය ශෝකයක් නොවේ නම් සින්දු ටිකක් අහලා බලන්නකෝ පුතේ. හැම සින්දුවකම තියෙන්නේ කැඩිච්ච ප්‍රේමය ගැන තියෙන දුක්බර ගායනා.
කසාද බැඳලා සතුටින් ඉන්න ජෝඩුවක් ගැන සින්දුවක් අහන්න නැහැ. ඔක්කොම සින්දු අමරදේවගේ සින්දුවක හෝ නන්දාමාලිනීගේ, සුනිල් එදිරිසිංහගේ, වික්ටර් රත්නායකගේ, කරුණාරත්න දියුල්ගනේ ඒගොල්ලන්ගේ තියෙන්නෙත් ඒවා. මේ නව පරපුරේ අයගේ තියෙන්නෙත් ඒවා. අර නම් සඳහන් කරපු අයගේ සින්දු කලාත්මකයි. ඒවා තේරෙන්න ටිකක් වෙලා යන. මේ නූතන ගායකයෝ අමුෙන්ම කියනවා. එන නූතන ගායකයන්ගේ සින්දු හරියට ගෑනුන්ට වඳින ගාථා වගේ පුතේ. ප්‍රේමතෝ ජායති සෝකෝ, ප්‍රේමය සදාකල් දුකයි. ඉඳ මේවා ආප්තෝපදේශ. තව එකක් ගමු අපි. අහලා ඇති ඔබ උගත මනා සිල්පයමයි මතු රැකෙනා. 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 දැන් මේ 2021 ලංකාවේ අම්මලා තාත්තලට තියෙන එකම වැඩේ උගන්නන එක. හැබැයි උගන්නලා කෙලවරට ගියාම රස්සා නෑ. ඒක වෙනම දෙයක්. ඒකේ වරද ඉගෙන ගන්න ළමයින්ගේ නෙවෙයි. නිදහස ලැබපු දවසේ ඉඳලා අපේ අධ්‍යාපන ක්‍රමය කිසි වෙනසක් නොකොට පවත්වාගෙන ආපු අය හින්දා අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ අධ්‍යාපනයෙන් ඕන අය බිහි වෙන්නේ නැහැ. වඩුව බිහි වෙන්නේ නැහැ. වඩුවෙක් හොඳ වඩුවෙකුට දැන් මාසෙකට රුපියල් ලක්ෂ 2 හොයන්න පුළුවන්. වඩුව නැහැ. පෙදරේරුව බිහි වෙන්නේ නැහැ. අති විශිෂ්ට පොලිස් නිලධාරියා බිහි වෙන්නේ නැහැ. අපි ඉස්කෝලවල පුරුදු කරන්නෙම පුතේ දොස්තර වෙන්න, ඉංජිනේරුවා වෙන්න. ජොබ් දෙකයි, රැකියා දෙකයි. ගුරුවරු වෙන්න කවුරුත් පුහුණු වෙන්නේ නැහැ. ගුරුවරු වෙන්නේ අහම්බෙන්. දොස්තර වෙන්න බැරි වෙච්ච අයගෙන් බේරිච්ච අය ගුරුවරු. ඉංජිනේරුවා වෙන්න බැරි වෙච්ච අයගෙන් බේරිච්ච අය ගුරුවරු. ඒ හින්දා අරක තාම වැදගත්. උගත මනා සිල්පයමයි මතු රැකෙනා. මිනිස්සු කොහොම හරි ඉගෙන ගන්න ඕන කියන තැන ලංකාවේ තාම ඉන්නවා. මේක ලෝකේ බොහෝ රටවල් වල ළමයින්ට උගන්වන්නේ නැහැ. ඉන්දියාවේ පවා උගන්වන්නේ නැහැ. ඒ අතින් අපි ඊටාම හොඳ තැනක ඉන්නවා. මොකද අපේ සාක්ෂරතාව කියන දේ වැඩි. පුතේ ඔය සාක්ෂරතාව කියන්නේ ඡත්‍රපදයක්. ඒක දික් කළොත් අකුරු කියවීමේ හැකියාව, ලිවීමේ හැකියාව, සාක්ෂරතාව. හැබැයි දැන් මම උගන්වන්නේ ඡත්‍රපද ගැන නෙවෙයි, සමා වෙන්න ආප්තෝපදේශ ගැන. ඒත් මට කියවුනේ ඡත්‍රපදයක්. ඒක දාන්න ඕන කලින් පාඩමට. සාක්ෂරතාව. ඉන්න ලංකාවේ ඉගෙනීමේ රැල්ල ඉහළම තැනක තියෙනවා. ඔය අපි පාවිච්චි කරන දේ. අපි තව කෑල්ලක් ගමු. දැන් උගත මනා සිල්පයමයි මතු රැකෙනා කියන එක අපිට ඇවිල්ලා තියෙන්නේ වදන් කවි පොත කියන පොතෙන්. වදන් කවි පොත. ඒ පොතට පුතේ වදන් කවි පොත කියලා කියන්නේ මේ වදන් නෙමේ ඔවදන්. ඔවදන් කවි පොත. නැත්තම් වදන් කවි පොත. ඔවදන් කවි පොත.
එතකොට ඒක ගත්තේ එතනින්. ඔන්න තව නිදර්ශනයක් පුතාලට දෙනවා. මේක දිග කවියක්. මම මුළු කවියම ගන්නෙ නෑ. පිරිමිනිදු පතන අවසර කල් රහස් තැන මිස නොලැබෙන බැවින ගෑනු කවුරුද වරදෙ නොබැඳෙන. ඔන්න ඔය අන්තිම එක තමයි පුතේ මිනිස්සු පාවිච්චි කරන්නේ. පිරිමිනිදු පතන අවසර කල් රහස් තැන මිස නොලැබෙන බැවින ගෑනු කවුරුද වරදෙ නොබැඳෙන. පුතාලා ලියා ගන්න ඕන අන්තිම කෑල්ල විතරයි. ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන. ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන. ඕක ඔය උගත්තු මිනිස්සු කොහේ හරි ස්ත්‍රියක් වරදක බැඳලා අහු වුණොත් ගෑනු කවුරුද වරදේ නොබැඳෙන. ඒක තිබ්බේ රාහුල හාමුදුරුවන්ගේ පොතේ. ඒක නිදර්ශනය. ගෑනු කවුරුද වරදේ නොබැඳෙන. මුළු කවියම දැම්මේ නෑ මං. ඒ වගේම තවත් තියෙනවා සමහර ඒවා නම් ඔහොම ගලවන්න බෑ. මෙන්න මේක ලියා ගන්න බලන්න. දුන්න දුනු ගමුවේ පළවෙනි පේලිය. දුන්න දුනු ගමුවේ ඊතල කිතල ගමුවේ. ඊතල කිතල ගමුවේ. ඊතල කිතල ගමුවේ. ඊතල කිතල ගමුවේ. තුන්වෙනි පේලිය රාල මීගමුවේ. රාල මීගමුවේ. රාල මීගමුවේ. එතන රාල කියනකොට මුරුදජ ලයන්. රාල මීගමුවේ මුවෙක් ඇඬුවා සබර ගමුවේ. මුවෙක් ඇඬුවා සබර ගමුවේ. මුවෙක් ඇඬුවා සබර ගමුවේ. දැන් මේ කවිය නම් පුතේ කවියම ඔය නිදර්ශනයට ගැලපෙනවා. ඒ කියන්නේ සමස්ත කවියම තියෙනවා තේරුම් 4ක්. දුන්න දුනු ගමුවේ. දුන්න තියෙන්නේ දුනුගමුව කියන ගමේලු. ඊතල තියෙන්නේ කිතල ගමුවේ. ඒවා තියෙන්නේ මෙන්න මේ ඊට කිලෝමීටර් 50ක් ඈත කිතල ගමුවේ. රාල ඉන්නේ මීගමුවේ. විදින එක්කෙනා. මුවෙක් කැඬුවා සබර ගමුවේ. මුවා ඉන්නේ රත්නපුර පැත්තේ බලන්ගොඩ. දුනුගමුවේ තමයි දුන්න තියෙන්නේ. ඊතල තියෙන්නේ කිතල ගමුවේ. රාල ඉන්නේ මීගමුවේ. දැන් ඔය ප්‍රකාශයෙන් කියන්න දේ තියෙන දේ තමයි ගම්මු කිව්වේ. සමහර වැඩ කරන්න තනියෙන් බෑ. දුන්න ගේන්න ඕන දුනුගමුවේ. කිතල ගමුවට ගිහිල්ලා ඊතල ටික ගේන්න ඕන. මීගමුවේ ඉන්න රාලත් එකතු කරගෙන එන්න ඕන. ඊට පස්සේ තමයි සබරගමුවට යන්න වෙන්නේ. සමහර ක්‍රියා කරන්න විවිධ අය එකතු වෙන්න ඕන.
ඒක දුෂ්කර කටයුත්තක්. දැන් බුදු වෙන්න ඕන තනියෙන්නේ. හැබැයි භෞතික ලෝකෙ තුල සමහර ඒවා තනියෙන් කරන්න බෑ. දුනුගමුවට යන්න ඕන, ඊතල ගන්න කිතල ගමුවට යන්න ඕන, රාලව ගිහිල්ලා ඒක කරන් එන්න ඕන මී ගමුවෙන්. ඔක්කොම එකතු කරගත්තොත් සබරගමුවේ ඉන්න මුවා මරන්න පුළුවන්. ඉතින් ඔක ජනවහරේ තියෙන බොහොම අපූර්ව ආප්තෝපදේශයක්. හැබැයි මේ ආප්තෝපදේශෙදී එක පේලියක් කටපාඩම් කරගෙන හරියන්නේ නැහැ. පේලි 4ම ගත්තොත් තමයි මේ කවියේ තියෙන යථා අර්ථය කෙනෙකුට වැටහෙන්නේ. එතකොට ඔබට තේරෙනවා ඇති අපේ භාෂාත්මක ප්‍රයෝග මේවා කටපාඩම් කර නොගෙන ලාංකිකයෙකුට ජීවත් වෙන්න බෑ. මුස්ලිම් මහත්තයෙක් සිංහල කතා කරනකොට අපිට hina යන්නේ එයාගේ භාෂාවේ තියෙන්නේ මං ආවා, එයා ගියා, මං දැක්කා. ඒකට අපිට hina යනවා. මොකද අපිට hina යන්නේ අපි එහෙම මේ උක්තාක්‍යාත වලින් කතා කරන જાතියන් නෙවෙයි. අපි කතා කරන්නේ එහෙම් මෙහෙන් ගත්තු උගතුන්ගේ ප්‍රකාශ, චත්‍රපද, ඊළඟට ආප්තෝපදේශ, ඒවා එකතු කරලා තමයි රූඩි බස රසවත් වෙන්නේ. ඒවත් එක්ක කිව්වොත් විතරයි. අපි බලමු තවත් අපේ ගැමියෝ පාවිච්චි කරපු නිරන්තර ආප්තෝපදේශයක්. පංචායුධයක් දාන්න ඕන. පංචායුධයක් දාන්න ඕන මොකද සිද්ධාර්ථ කුමාරයාත් පංචායුධේ දැම්මනේ. එහෙනම් දැන් පංචායුධයක් දානවා කියන එක සමහර අය දරුවගේ බෙල්ලේ පංචායුධ එල්ලන්නේ නැහැ. ළමයාගේ තොටිල්ලේ පංචායුධේ තියලා තියෙනවා. එතකොට පංචායුධයක් පාවිච්චි කරනවා කියන එක අපිට ආවේ උගත්කමින්. ඒ කියන්නේ ජාතක පොතෙන්. ජාතක පොතෙන්. පංචායුධයක් දැම්මා වගේ. ඒක අපිට උගත් පොතකින් ආවේ. අපි තව නිදර්ශනයක් ගමු. අර කාව්‍යශේඛරය කියන පොතේ තියෙනවා එක තැනක ඒකේ එක මිනිහෙක් අග්ගල මල්ලකුත් අරගෙන යනවා. අග්ගල මල්ල ලිහලා තියෙද්දි මේ මිනිහා ගිහලා අත හොදගෙන එන්න යනවා. එතකොට සර්පයෙක් රිංගනවා අග්ගල මල්ල ඇතුළට. ඊට පස්සේ මේ මිනිහා දන්නේ නැතුව අග්ගල මල්ලට ගැටයක් දාලා ඒක කරේ තියන් යනකොට රුක් දෙවියෙක් කියනවා ගෙදර ගියොත් තඹුනසි මග හිටියොත් තෝනසි. එච්චරයි. ගෙදර ගියොත් තඹුනසි මග හිටියොත් තෝනසි. දැන් මේ මිනිස්සයාට හිතාගන්න බෑ මේක මොකද්ද? මේ වචනේ තේරුම මොකද්ද? එයා යනවා සේනක පඬිතුමා නඩු අහන තැනක් තියෙනවා. එතනට ගිහිල්ලා මෙයා බලනවා මේ ප්‍රකාශය කියලා. සේනක පඬිතුමා අහනවා ඔය මල්ලේ මොකද්ද තියෙන්නේ?
අග්ගලා. උඹ අග්ගලා කෑවද මගදී? ඔව්. එතකොට අග්ගල මල්ල කට බැඳලාද ගියේ මොන හොදන්න? මතක නැහැ. මල්ල දිහා බලන පඬිතුමාට පේනවා මල්ලේ ණයෙක් ඉන්නවා. ඊට පස්සේ එයා කියනවා ඔය මල්ල ලියන්න. එතකොටම ණයා පැත්තකට යන. එතකොට ගෙදර ගියොත් අඹුනසි මොකද මේ මිනිහා ඔය මල්ල අරගෙන ගෙදර ගියොත් මල්ලේ මොනවද බලන්න ගෑණි අත දාන්න. එතකොට අඹුව ඉවරයි. මග හිටියොත් තෝනසි. පාර හිටියොත් උඹ මැරෙනවා. උඹත් අත දානවනේ. ගෙදර ගියොත් අඹුනසි මග හිටියොත් තෝනසි. දැන් මේක ලංකාවේ මිනිස්සු දන්නවා පුතේ. මේ විදිහ ඇබැද්දියක් වෙනකොටම සමහරු පාරේ ඉඳගෙන කියනවා අයියෝ දැන් මොකද කරන්නේ? ගෙදර ගියොත් බිරිඳට අහු වෙනවා. මග හිටියොත් මන් නැහෙනවා. දැන් මේක එක අතකින් ඔය අපේ දැන් මේ කොරෝනා වලට ගැලපිලා නැද්ද බලන්න. දැන් මේ කොරෝනා වසංගත තියෙන වෙලාවෙම අපි මෙහි ඉඳන් කොළඹට වැඩට යනවා අපේ සහෝදර මහත්තුරු නෝනාවරු යනවා. බස්වල කෝච්චිවල වවුල වගේ එල්ලිලා. මොනතරම් නාස්පුඩු අහගෙන ගියත් ඇසිල්ලකින් කොරෝනා බෝ වෙන්න පුළුවන්. එතකොට කොළඹ ගිහිල්ලා එන මිනිස්සයා ඔය දෙබිඩි ගතියෙන් නෙවෙයිද පුතේ එන්නේ. ගෙදර ගියොත් බිරිඳයි දරුවෝයි මේ මිනිස්සයා ගේන දේ අතපත ගන්න. කොරෝනා හැදුනොත් ඒ දරුවන්ට බිරිඳට ප්‍රශ්නයක්. මග හිටියොත් මම කොළඹට වෙලා හිටියොත් මට කොරෝනා හැදෙනවා. ඉතින් අපි ඉන්නේ ආන් ඒ දෙගිඩියාවේ. ගෙදර ගියොත් අඹුනසි මග හිටියොත් තෝනසි. සමහරු කොළඹ ඉඳගෙන ඉන්න තැනක් නැතුව චූටි කුලී කාමරවල මේ දවස්වල ඉන්නවා. ගෙදර පොඩි බබෙක් ඉන්නවා නම් එයා එන්නේ නැහැ. එයාට බයයි බබාට බෝ වුණොත්. තාත්තා අසනීප නම් තාත්තට බෝ වුණොත්. ඔය දැන් නිතර ඇහෙනවා පුතේ මෙන්න මේ ගෙදර ගියොත් අඹුනසි මග හිටියොත් තෝනසි කියන මේ යෙදු. අපි ඒ කෑල්ල විතරයි ගත්තේ. ගෙදර ගියොත් අඹුනසි මග හිටියොත් තෝනසි. ඔන්න පුතේ ඒකත් එතකොට එක්තරා අන්දමක ආප්තෝපදේශයක්. අපි තව එකක් ලියමු. තව ආප්තෝපදේශයක් තියෙනවා මේ ගැමි වහරේ. මොකද ඒක අපිට ඇවිල්ලා තියෙන උගත් පොතකින්. ඒ තමයි සමහර පිරිමින්ට අපි කියනවා අපෝ ඒ මිනිහද ඒ මිනිහා මහ පිංගුත්තරේ. එතකොට අපි ලියන්නේ ඒ මිනිහා මහ පිංගුත්තරයෙක්. එතකොට ඒ මිනිහා මහ පිංගුත්තරයෙක්. දැන් ඔබ ගිහිල්ලා කාගෙන් හරි අහන්නකො කවුද ඔය පිංගුත්තරයා? මේක එන්නේ අපේ මනසට උම්මග්ග ජාතකයෙන්. උම්මග්ග ජාතකේ තක්ෂලාමට යනවා පිංගුත්තර කියන ළමයා ඉගෙන ගන්න. ඔහු ඉගෙනගෙන ශිල්ප කෙලවර කළාම ගුරුතුමා තමන්ගේ හොඳම ශිෂ්‍යාවන පිංගුත්තරට තමන්ගේ දුව දෙනවා. දැන් මෙයා දූත් අරගෙන එනවා. හැබැයි මේ පිංගුත්තර මේ ගුරුතුමාගේ දුවට කැමති නැහැ. ඔහුට ප්‍රේමයක් ඇත්තෙත් නැහැ මේ ගෑනු ළමයා ගැන.
ගෑනු ළමයාත් මෙයාට ආදරේ නැහැ. මේ කසාදේ යෝජනා කළ බන්දලා දුන්නේ දිසාපාමොක් ඇදුරුතුමානේ. ඔන්න කැලේට යනකොට රෑ වෙනවා. පිංගුත්තර ඒ අම්බලමේ තියෙනවා ඇඳක් වගේ එකක්. ඒකේ පිංගුත්තර නිදා ගන්න. ඔන්න එයාගේ පෙම්වතියත් ඒ ගලෙන් හදපු ඇඳට නගිනවා. එතකොටම පිංගුත්තර බිමට පනිනවා. එතකොටම ගෑනු ළමයාත් බිමට පනිනවා. එතකොටම පිංගුත්තර උඩට පනිනවා. එල්ලි වෙනකල් පුතේ දෙන්නා ඇඳෙන් බිමට බිමෙන් ඇඳට පැන පැන ඉන්නවා. ඒ කියන්නේ පිංගුත්තර කැමති නෑ මේ ගුරුතුමා දුන්නු ගුරුතුමාගේ දුවගේ ඇඟට අතවත් තියන්න. හේතුව තමයි එයාට ආදරේ නෑ. තමන් ආදරේ නැති ගෑණියෙකුට අතවත් තියන්නේ ශ්‍රේෂ්ඨ මිනිස්සු. ඉතින් පිංගුත්තර අත තිබ්බේ නෑ. එලි වෙලා පිංගුත්තර නැග්ගා ළඟ තිබ්බ දිඹුල් ගහට. දිඹුල් ගහට නැගලා දිඹුල් කකා ඉන්නකොට එයාගේ පෙම්වතිය අහනවා "හැයි මට දිඹුල් නැද්ද?" එතකොට අර ගහ උඩ ඉඳන් කියනවා "ඇයි තිට අත්පා නැද්ද? නැග කඩාගෙන කා" කියනවා. ගෑනු ළමයා ගහට නගිනවා. මේක පුතේ දිඹුල් ගහ. සාමාන්‍යයෙන් දිඹුල් ගහට කියන වචනයක් තමයි පුතේ උදුම්බරා. එතකොටම පුතේ පිංගුත්තර බිමට පනින. බිමට පැනලා මෙයා ගහ උඩ තනි කරලා කැලේට ගිහිල්ලා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. මෙන්න පුතේ එතකොටම මෙතෙන්ට එනවා වේදේහ රජ්ජුරුව. වේදේහ රජ්ජුරුව ඇවිල්ලා ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවා ගහක් උඩ. මෙයා අහනවා සස්වාමිකද අස්වාමිකද? පුතේ ඔය වචන දෙකම චත්‍රපද හොඳේ. සස්වාමිකද ඔයාට මිනිහෙක් ඉන්නවද? තනි වචනේ සස්වාමිකද? අස්වාමිකද ඔයාට මිනිහෙක් නැද්ද? චත්‍රපද. ඈ කියනවා දැන් ටිකකට කලින් නම් මිනිහෙක් හිටියා. ඔබතුමා එනවා දැකලා පැනලා ගියා. රජ්ජුරුව බැලුවා මේ ගෑනු ළමයා නම් අතාරින්න හොඳ නැහැ. ඔව් හයියෙන් කියනවා අයිතිකාරයෙක් ඉන්නවද? කවුරුත් නැහැ. රජ්ජුරුව අඬබෙරේ නවත්තලා කියනවා කරන්න දෙයක් නැහැ. එහෙමනම් හිමියා නැති භාණ්ඩ රාජ සන්තකයි කියන. බහින්න කියනවා ගහට. රජ්ජුරුව ඇතා පිට ගෑනු ළමයා තියාගෙන යනවා. පිංගුත්තර බලාගෙන ඉන්නවා ඇති යන්තම් කරදරෙන් බේරුණා කියලා හුසැන සුන්සුසුන් හෙලලා එයා පාරේ වැඩට යනවා කුලී වැඩට. යන ගමන් රජ්ජුරුව නමක් දාන්න ඉපයි මේ ගෑනු ළමයාට. රජ්ජුරුව දානවා හිටියේ දිඹුල් ගහේනේ ඔබට මන් දාන්නම් උදුම්බරා. ඔන්න ගෑනු ළමයාගේ නම උදුම්බරා. එතකොට උදුම්බරා කියන්නේ දිඹුල් ගහේ නම. ඊට පස්සේ වේදේහයි උදුම්බරයි ටික කාලයක් ජීවත් වෙනවා. හැබැයි පුතේ ඒ විවාහේ වැඩි කල පවතින්නේ නැහැ. මොකද මේ වේදේහ රජ්ජුරුවන්ට චූලනී බ්‍රහ්මදත්තගේ දුව ජෝඩු කරලා කේවට්ට කියන බමුණා මෙයාගේ උදුම්බරා දේවි අයින් කරලා පංචාල චණ්ඩි කුමාරි බන්දලා දෙනවා. උදුම්බරාට වෙච්ච දෙයක් පොතේ නැහැ. මෙන්න මේ වචන දෙක
එක පිංගුත්තර දෙක උදුම්බරා. මේකේ පුතේ පිංගුත්තර කියන වචනේ අපි යොදන්නේ කාටද දන්නවද දැන්? යම් මිනිහෙක් බිරිඳක් එක්ක ගිහිල්ලා ඒ ලස්සන බිරිඳ දාලා යනවා කියමුකෝ. අනේ මට මෙයත් එක්ක ඉන්න බෑ. අන්න එහෙම ගැහණිය දාලා යන මිනිහට සිංහලයා කියන්නේ පිංගුත්තරයා. මේක ඇත්තෙන්ම මේ නම හොඳ නමක් නෙවෙයි. දැන් පුතාලා කතාව දැක්කනේ. පිංගුත්තර එළි වෙනකල් ගෑනු ළමයාගේ ඇඟට අත තිබ්බේ නැත්තේ මෙයා ඉතින් මට ආදරේ නෑනේ මාත් ආදරේ නෑ. ඇත්තම කියනවනම් පිංගුත්තර ශ්‍රේෂ්ඨයෙක්. තමන් කසාද බඳින්නේ නැති ගෑණියෙකුට අතවත් තිබ්බේ නැත්තේ පිංගුත්තර. ඒත් අපි පුරුදු වෙලා තියෙන්නේ මොකද්ද දන්නවද? අපි හිතන් ඉන්නේ පිංගුත්තරට තිබ්බේ ඒ බිරිඳ අනාථ කරන්නනේ. එහෙනම් අපි හිතන්නේ අනාථ කරන පිරිමියා ශ්‍රේෂ්ඨයි. ඇත්තෙම පුතේ පිංගුත්තර කියන්නේ ශ්‍රේෂ්ඨයි. බඳින්නේ නැති බිරිඳක් විනාශ නොකළ මිනිහා පිංගුත්තර. අදත් පුතේ ලංකාවේ ගමේ ලස්සන බිරිඳක් අත්තරලා යන මිනිහට අපි කියනවා ඕක මහ පිංගුත්තරේ. ඕකට එහෙම මේ බිරිඳක් තියාගන්න පුළුවන් එකෙක් නෙවෙයි. ඇත්තෙන් මේ මිනිස්සයා ශ්‍රේෂ්ඨයෙක්. මේක පිංගුත්තර. බලන්න පුතේ මම එක වචනයයි දුන්නේ ලියා ගන්න. එයා මහ පිංගුත්තරයෙක්. එච්චරයි ඔබ ඔළුවට කතාව මං කිව්වා. ඔබ කතාව ලියා ගන්න ඕනේ නැහැ. ඊට යටින් ලියන්නකො අනිත් වචනේ. උදුම්බරා. උදුම්බරා. පුතේ උදුම්බරා කියන්නේ එක ස්වාමි පුරුෂයෙක් අතෑරලා හැබැයි ඇගේ කැමැත්තට නෙවෙයි තවත් මිනිහෙක්ගේ රජකම දිහා බලාගෙන මේ උදුම්බරා ඇතා පිටට නැග්ගා. බිම හිඳිද්දී අම්බලමේ මැටි ඇඳේ හිටියේ. ටිකකින් ඇතා පිටට ගියා. අවසානෙට උනේ උදුම්බරාට යන එන මං නැති වුණා. අවසානයේ අනුන්ගේ අගුවක පිලක නිදාගන්න වුණා. ඈ මැරුණද? අවසානයේදී වේදේහ යව අතෑරියා. ඔන්න ඕක ජනවහරේ තියෙනවා. අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසි. ඕක වුණා පුතේ උදුම්බරාට. දැන් බලන්න මම වචන දෙකයි පුතාලට කිව්වේ. පිංගුත්තර ඒ මිනිහා පිංගුත්තරේ. යටින් දැම්මා ඒ ගෑණි එයා උදුම්බරා. එතකොට මේ දෙක අපිට ජනවහරට ආවේ මහා උම්මග්ග ජාතකේ. මහා උම්මග්ග ජාතකේ. වචන දෙක ආප්තෝපදේශයක් විදියට අපේ මනසට ආවා. තවත් නිදර්ශනයක් ගමු. ආප්තෝපදේශ ගොඩට මං ඒක ගන්නෙත් මේ මහා උම්මග්ග ජාතකෙන්. මේ මහා උම්මග්ග ජාතකයේ තියෙනවා එක්තරා යෙදුමක්. ඒ යෙදුමේ එන්නේ රජ්ජුරුව දවසක් යනකොට කටුස්සෙක් ඉන්න ඔළුව හොල්ල හොල්ල. මහෞසද කියන ඔය ඔබතුමාට සේවය කරන ඔළුව හොල්ල හොල්ලා. රජ්ජුරුව කියනවා මෙයාට වී ඇටේක
රත්තරන් දෙන්න. පෝය දවසක වී යටේ රත්තරන් කෑල්ල අරක් කැමියා බෙල්ල එල්ලනවා මෙයාගේ. ඊට පස්සේ රත්තරන් බෙල්ල එල්ලගත්තු කටුස්සා දෙවනුව රජ්ජුරුවෝ එනකොට තොරණෙන් බිමට බැස්සේ නෑ. ඊට පස්සේ රජ්ජුරුවෝ කටුස්සා මරන්න හැදුවා. මහෝෂධ කිව්වා මරන්න එපා. අවසානයේදී රජතුමා කටුස්සාව මැරුවේ නෑ. ඔන්න ඕක තියෙනවා පුතේ උගත් වහරෙන් අපිට ඇවිත් හරියට කටුස්සගේ කරේ රත්තරම් මාලයක් එල්ලුවා වගේ. ඒ කියන්නේ පුතේ ඕකම තමයි කියන්නේ කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බෑ. දැන් කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බෑ කියන එක ප්‍රස්ථාපිරුණා. හැබැයි කටුස්සගේ කරේ රත්තරන් එල්ලන්න බෑ කියන එක ආප්තෝපදේශයක්. බලන්න එකම සිද්ධිය. දැන් තව ටිකකින් මං කිව්වා නේද අත්ෙන් අත්තට පනින කුරුල්ලා තෙමි නැසි. ඒක ප්‍රස්ථාපිරුණා. හැබැයි කටුස්සගේ කරේ රත්තරන් එල්ලුවා වගේ කියන එක ආප්තෝපදේශයක්. ඔන්න මං අදත් ඔබට එදා කරපු චත්‍රපද පාඩම නැවත ටිකක් හයියෙන් කළා. ඊට පස්සේ ආප්තෝපදේශ පාඩම නවත්තා විස්තර කර කළා. ඔබ කවි කීපයක් ඉගෙන ගත්තා. තව අපිට තියෙනවා ඔය සිදත් සඟරාවෙන් ගුත්තිල කාව්‍යෙන් කවුසිලුමිනින් ඕන තරම් දේවල් අපි ටික ටික මේ ආප්තෝපදේශවලට දිගට හරහට එකතු කරනවා ඉදිරියේ. ඒත් මං හිතනවා අදට ඇති කියලා පුතේ අපි කතා කළා චත්‍රපද හා ප්‍රස්ථාපිරුළු ගැන. එහෙමනම් අපි ඊළඟ දවසේ නැවත හමු වෙලා මේවා ගැනත් වෙනත් සමාන පද විවිධ උපසර්ග පද ඉස්සරහට යොදලා වචන වෙනස් කරන හැටි ගැනත් අපි ඊළඟ දවසේ ඉගෙන ගමු. එහෙමනම් මගේ පුතාලා හැමෝටම සුබ දවසක්.